මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අදත් සතිපට්ඨානයේ තුන්වන දේශනාව හැටියට මේ සතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගතය පරිපූර්ණව නෙමෙයි දේශනා හතරක් හැටියට විශේෂයෙන්ම දායකත්වයේ දරන තිලක් පොන්සේකා මැතිතුමන්, ඩේති පොන්සේකා මැතිනිය ප්‍රදාන පින්නතුන් බලාපොරොත්තු වෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ ඇසුරෙන් අලුතෙන් භාවනාවට ධර්ම මාර්ගයට අවතීර්ණය වන කෙනෙකුට කොහොමද සතර සතිපට්ඨානය පරිහරණය කරලා සෝතාපන්න මාර්ගය තේරුම්ගෙන ඒ අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගන්න තැනට ශ්‍රාවකයා හසුරුව ගන්නේ කොහොමද කියන පණිවිඩය තමයි මේ දේශනාව තුළින් අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද සතිපට්ඨානය ගැන කතා කළොත් ඒක මහා ධර්ම සාගරයක් වගේ. අපි හැමදාම කියනවා වගේ දැන් එක සිතක් ගැන විස්තර කළොත් ඒක සෑහෙන කාලයක් විස්තර කරන්න වෙනවා. සදෝසං චිත්තං සදෝසං චිත්තන්ති පජානාති කියන වාක්‍යය විතරක් එක දේශනාවක් කරන්න පුළුවන්. නමුත් මෙය වඩාත් මේ දහම් දැනුම අතින් පෝෂණය වෙච්ච ශ්‍රාවකෙක් නෙමෙයි අවශ්‍ය, ප්‍රායෝගිකව ධර්මීය පුහුණු කරන ශ්‍රාවක භාවයකටයි අපි මූලික පදනම සකස් කරලා දෙන්නේ. මොකද අපිට උවමනා කරන්නේ ලොකු දහම් දැනුමක් තියෙන, ලොකුවට ධර්මයෙන් ඔළුව පුරවාගත්ත ශ්‍රාවකයෙක් විදියට කාලය ගෙවන්න නෙමෙයි. අපිට උවමනා කරන්නේ මේ ධර්මය ප්‍රාමාණිකව තේරුම් අරගෙන, ප්‍රමාණයට තේරුම් අරගෙන දුක නිමා කරගන්නටයි. ඒකට තමයි සතිපට්ඨාන සූත්‍රයේ තුන්වන දේශනාව හැටියට අද චිත්තානුපස්සනාව ඇසුරු කරගනිමින් මේ දේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වන්නේ. ඒතර අපි කායානුපස්සනාව ගැන කතා කළා. ඊට පස්සේ පහුගිය දිනක වේදනානුපස්සනාව ගැනත් පොදුවේ අදහසක් දේශනාවක් සිද්ධ කළා. දැන් අද අලුතෙන් ධර්ම මාර්ගයට එන කෙනෙකුට චිත්තානුපස්සනාව පිළිබඳ අවබෝධයට ප්‍රමාණවත් වෙන විදියට, ඒ කියන්නේ ධර්ම අවබෝධය ස්ථාවර කරගන්න කැමැති ශ්‍රාවකයෙකුට ඊට ප්‍රමාණවත් වෙන විදියට අපි ධර්ම කාරණා ටිකක් මේ දේශනාව තුළින් ඔබට දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මේ සිත තමයි සියල්ලට මුල් වෙන්නේ කියලා. සිතින් තමයි ඔබ ලෝකයේ ගොඩනගාගෙන ඉන්නේ. සිත කියන්නේ මහා අරුම පුදුම දෙයක්. මේ සිතට පුළුවන් ඔබ සුගතියට අරන් යන්න. ඒ වගේම මේ සිතට පුළුවන් ඔබ දුගතියටත් අරගෙන යන්න. මේ සිතට පුළුවන් ඔබ නිවනටත් පත් කරන්න. මේ සිත හරි පුදුමයි. ඔය හිතම තමයි ඔබ නිරේ ගිහින් ඉපැද්දුවේ. പ്രേත ලෝකෙට ගිහින් වැට්ටුවෙත් ඔය හිතමයි. එතන මේ බඳු හිතක් තියෙන අපි කෙලින්ම විමුක්තිය පැත්තට Tamanගේ අභ්‍යන්තර සිත
හසුරුවා ගන්න ශ්‍රාවකයෙක්. නිවන පැත්තට Tamanගේ ජීවිතේ තල්ලු කරගන්න ශ්‍රාවකයෙකුට ඒ නිවන පැත්තට Tamanගේ ජීවිතේ හසුරුවා ගන්නට නම් සිත පිළිබඳ පුළුල් නුවණක්, පළල් දැනුමක් තියෙන්න ඕන. සිත කියන්නේ කෙබඳු එකක්ද කියලා කෙනෙක්ගෙන් ඇහුවොත් සාමාන්‍යයෙන් හිත ගැන දල අදහසක් කියන්න පුළුවන්. සිත දුර ගමන් යනවා, දූරංගමං ඒකචරං, අසරීරං ගුහාසයන්. මේ විදිහට අර සිත ගැන තියෙන සාම්ප්‍රදායික මූලික දේශනාවල තියෙන කාරණයක් ගැන හිතේ පොදු අදහසක් ගන්න පුළුවන්. නමුත් දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ සතිපට්ඨානය ඒකාන්ත වශයෙන්ම ධර්මාවබෝධයට ඒකායන මාර්ගයේ හැටියට මේක පරිහරණය කළ යුතු බවයි. ඒ කියන්නේ මේ සතර සතිපට්ඨාන, ඒ කියන්නේ කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන අනුපස්සනා ක්‍රම හතර තුල ඒ ශ්‍රාවකයාට එතනම අවබෝධය හදාගෙන මේක ක්‍රමානුකූලව ජීවිතේ ප්‍රධාන කොට පුහුණු කළොත්, ඉඳලා හිටලා නෙමෙයි, ජීවිතේ ප්‍රධාන කරගෙන පුහුණු කළොත්, ඒ ප්‍රධාන කොට පුහුණු කරන කෙනාට ඒකාන්ත වශයෙන් අරහත්වේ කරා පැමිණෙන්න පුළුවන් කියලා බුදු කෙනෙක් සිංහනාද කරලා තියෙනවා. එතකොට ඒ විතරක් නෙමෙයි, මේක යම් කෙනෙක් ජීවිතේ වැඩුවොත්, පුහුණු කළොත්, බැරි වෙලා හරි රහත් වෙන්න බැරි වුණොත් ඒකාන්ත වශයෙන් යාට අනාගාමී තත්වයට හිතපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතනින් මෙහා පැත්තේ අඩුම අද ශ්‍රාවකයෙකුට මේක අඩුම එක දිගට ක්‍රමානුකූලව ඉතා හොඳ වීරියකින් බලවත් ඡන්දයක් හදාගෙන හොඳට හිත බලවත් කරගෙන නෑ මම මේක කොහොම හරි කරගන්නවා කියන බලවත් අදහස තියාගෙන යම් කෙනෙක්, මම කියන්නේ අවුරුදු ගානකුත් නෙමෙයි, යම් කෙනෙක් අවුරුද්දක් විතර අවංකව මේක පුහුණු කරගෙන ගියොත්, හැබැයි මේක පැවිදි අය කියන ඒවා නෙමෙයි, මම කියන එකත් නෙමෙයි, කියන්නේ මේවා වුණත් ලොකුවට පිළිගන්න ඕන කියලා නෙමෙයි කියන්නේ. අවංකව හොඳට සතිපට්ඨාන සූත්‍රය පාවිච්චි කරලා ඒක හොඳට කියවාගෙන, ඒක හොඳට විමසීමට ලක් කරගෙන, ඒක හොඳට ධාරණය කරගෙන මතක තියාගෙන සතිපට්ඨාන සූත්‍රය ඊටාම සිහිනුවණින් කියවලා ඒක Tamanගේ චිත්තසංතානේ, ඒ කියන්නේ හොඳට අහලා හරි කියවලා හරි ඊට පස්සේ ධාරණය කරගෙන ඊට පස්සේ මනසානුපෙක්කිතා හොඳට මනසිනුත් ඒක පුහුණු කරන ගමන් වචසා පරිචිතා වචනේනුත් අඩුම අවුරුද්දක් විතර එක දිගට පුහුණු කළොත් මම කියන්නේ සෝවාන් වෙන්නවත් පුළුවන්. අර භාග්‍යතුන් වහන්සේ වදාළේ අවුරුදු 7ක් හිටියොත් අනිවාර්යෙන් අනාගාම රහත් වෙන්න ඕන, බැරි වෙලා හරි රහත් නොවුනොත් එයාට අනාගාමීකම නම් මුණ ගැහෙන්නම ඕන කියලා. මොකද එච්චරට මේ කාරණා මේ නිවනට කිට්ටුයි. කෙලසුන්ගෙන් හිත මුදවා විමුක්තිය පැත්තට තල්ලු කරනවා. ඇත්තටම මේ අද කතා කරන තුන්වෙනි දේශනාව අපි කතා කරන්නේ සම්පූර්ණ චිත්තානුපස්සනාව ගැන. හිත පිළිබඳ අනුපස්සනා කරන විදිහනේ අපි අද මේ දේශනාවෙන් කතා කරන්නේ. එතකොට හිත පිළිබඳ අනුපස්සනා කරන ශ්‍රාවකයෙකුට මේ සිත පිළිබඳ අනුපස්සනා කිරීම තුළ අනාගාමී වෙන්න උනත් පුළුවන්. අනාගාමී වෙන පර්යාය, අතරම සෝවාන් වෙන්නේ මේ විදියටයි, සකදාගාමී වෙන්නේ මේ විදියටයි කියලා වෙන වෙනම කියන්න පුළුවන් මේ චිත්තානුපස්සනාව තුළින්. නමුත් අපි මේ දේශනා ටික සියල්ලම කරන්නේ සෝතාපන්න ශ්‍රාවක භාවයකට. මොකද මේ දේශනාවේ මාතෘකාවෙම තියෙන්නේ අලුතින්ම ධර්ම මාර්ගයට එන, අලුතින්ම අවතීර්ණය වෙන කෙනෙකුට කොහොමද මේක සරලව පුහුණු කරන්නේ. මොකද අද සතිපට්ඨානය කියන වචනෙටත් සමහර අය බයයි. ඒක ටිකක් ගැඹුරු එකක්, ඒක මේ ටිකක් පරිණත වෙලා පුහුණු කරන්න ඕන එකක් වගේ එකක් තමයි ඔළුවට එන්නේ. ඒ නිසා තමයි අපි මේ බඳු සරලව මේ බඳු දේශනාවක් තුළින් අපි පැහැදිලි කරන්නේ. පින්වත්නි, මේ හිත චිත්තානුපස්සනා කියනකොට හිත පිළිබඳ අනුපස්සනාව කියන එක දේශනාවේ මාතෘකාව තුලම පේන්න තියෙනවා. පින්වත්නි, මේ හිත රැක ගන්න අවශ්‍ය වෙන්නේ, සිත පිළිබඳ අනුපස්සනාවක් අපිට තියෙන්න අවශ්‍ය වෙන්නේ, සිත තුල තමයි ආත්ම දෘෂ්ටිය තදින් බැසගන්නේ. සිත තුල තමයි ආත්ම දෘෂ්ටිය බරපතල ලෙස බැසගන්නේ.
එතකොට හිත තුල ආත්ම දෘෂ්ටිය බරපතල විදියට බැහැ ගන්නවා නම් පළවෙනියෙන් සෝතාපන්න වෙන ශ්‍රාවකයෙකුට මේ ආත්ම දෘෂ්ටියනේ ගලව ගන්න තියෙන්නේ. සක්කාය දිට්ඨියනේ අයින් කර ගන්න ඕන. එතකොට එහෙමනම් මේ හිත තුල මම වශයෙන්, මගේ වශයෙන්, මගේ ආත්මයේ වශයෙන් බලවත්ව බැහැගත් අවස්ථාවක් හිතේ තියෙනවා නම් ඒ බඳු අවදියක් හිතට අයිති නම් එහෙමනම් මේ හිත පිළිබඳ නුවණ, හිත පිළිබඳ අවබෝධය ශ්‍රාවකයෙකුට ඊටාම වැදගත් පින්වත්නි. ඇයි අපි චිත්තානුපස්සනාව වඩන්න ඕන? ඇයි මොකටද චිත්තානුපස්සනාව වඩන්න ඕන? ඒකත් අපි තේරුම් ගන්න ඕන. ඇත්තටම චිත්තානුපස්සනාව වඩන්න අවශ්‍ය වෙන්නේ ධර්මාවබෝධය කරා යන ශ්‍රාවකයෙක්. ඒ කියන්නේ ධර්මාවබෝධයේ සම්පූර්ණ මනෝමූලික තත්ත්වයක්නේ, මනස තුල උද්ගත වෙන දෙයක්. කායික වශයෙන් ඒක වෙනස්කම් හොයන්න බෑ. කායේ පාටේ වෙනසක්වත්, එයාගේ බාහිර පෙනුම වෙනසක්වත් නෑ. මේ මානසික වශයෙන් ඇති වෙන විශාල විපර්යාසයක් තමයි මේ ආධ්‍යාත්මිකව සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් කියන ස්වභාවය. නමුත් අද වෙනකොට මිනිස්සු හිතාගෙන ඉන්නවා මේක මේ බාහිරින් හොයන්න පුළුවන් කියලා. අර ඒක රජ කෙනෙක් කියන්නේ හාමුදුරුවෝ කෙනෙක් ළඟට ආරංචි වෙනවනේ මේ රහතන් වහන්සේ නමක් ඉන්නවා කියලා. ඉතින් ඇත්තටම උන්වහන්සේ රහත් වෙච්ච කෙනෙක්, බොරුවට මේ රහත් වුණා කියලා කියාපු කෙනෙක් නෙමෙයි. ඉතින් රජුලන් හිතනවා පොඩ්ඩක් ගිහින් බලන්න ඕන ඔය කියන කතාව කියලා. ඉතින් දවසක් ගියා රජුරෝ Tamanගේ පිරිසත් එක්ක ගියා. යනකොට අර මේ රහතන් වහන්සේ මහ පොට ඇඟිල්ලෙන් බිම ඉරි ඇඳ හිටියා කියනවා. මහ පොට ඇඟිල්ලෙන් බිම ඉරි ඇඳ හිටියා. ඒතර බිම ඉරි ඇඳ ඉන්නකොට රජුරු ගිහින් බැලුවා. රජුරුවන්ගේ ඔළුවේ රහතන් වහන්සේ නමක් කියන එක එහෙම නෙමෙයි තිබුණේ. දැකලා කිව්වලු මේ උඹලගේ ඔළුව නරක් වෙලා ඔය රහතන් වහන්සේ නමක් නෙමෙයි. රහතන් වහන්සේලා ඔය විදියට බිම ඉරි ඇඳ ඉන්නවද? ඔය රහතන් වහන්සේ නමක් නෙමෙයි, වරෙල්ලා යන්න කියලා රජුරු ගියාලු. ඊට පස්සේ අරහාමුදුරුවෝ අහලා තියෙනවා මේ දැන් රජුරු ආව නේද? රජුරු කෝ කියලා. රජුරු දැන් ආවා, දැන් රජුරු ගියාද? එතකොට අර මේ අනිකුත් ස්වාමීන් වහන්සේලා දන්නවනේ මේ හාමුදුරුවෝ මේ අවබෝධය ප්‍රත්‍යක්ෂ කරලා නිකලෙස් භාවයට පත් වෙච්ච කෙනෙක් කියලා. කිව්වලු එහෙමයි ස්වාමීනි, රජුරෝ නම් ගියා කියලා. එහෙනම් යන්තම් ඇති කිව්වලු. යන්තම් ඇති රජුරෝගෙන් මේ බේරුණේක ලොකු දෙයක්, ඔය රජුරෝ ගියේ එක හොඳයි කියලා. එතකොට දැන් අර බාහිර පෙනුමින්නේ ඒක හොයන්නේ. නමුත් මේ අරහත්වය වගේ තත්වයක්, සෝතාපන්න වගේ තත්වයක්, සකදාගාමි වගේ තත්වයක්, මේ මඟඵල අවදිය කියන එක සම්පූර්ණයෙන් සිතේ සිදුවන බරපතල විපර්යාසයක්. එතකොට චිත්තානුපස්සනාව වටින්නේ, චිත්තානුපස්සනාවක අවශ්‍යතාවයේ තියෙන්නේ සිතේ සිදුවන සෑම මූලික වෙනස්කමක්ම මනාකොට දැනගන්නයි. මේ සිතේ සිදුවන හැම වෙනස්කමක්ම මනාකොට දැනගන්නයි මේ ඊටාම සියුම් වෙනස්කම් පවා Tamanගේ හිත තුල සිද්ධ වෙන ඊටාම සියුම් වෙනස්කම් පවා පින්වත්නි දැන ගැනීම පිණිසයි මේ චිත්තානුපස්සනාව අවශ්‍ය වෙන්නේ. එතකොට මේ චිත්තානුපස්සනාව වඩන ශ්‍රාවකයෙක්ගේ මානසික අවදිය ගැන යා කාගෙන්වත් ගිහින් ඇත්තටම අහන්න ඕනත් නැහැ. මේක ප්‍රකට වශයෙන් ජීවිතේ පුහුණු කරපු ශ්‍රාවකෙක් නම් මේ ගිහින් අහන්න ඕනත් නැහැ මම දැන් කුමන අවදියකද ඉන්නේ කියලා. පින්වත්නි, මේ චිත්තානුපස්සනාව වඩනකොට චිත්තානුපස්සනාව වැඩි යුතු අවස්ථා බුදුරජාණන් වහන්සේ 16ක් පෙන්නනවා. ඒ කියන්නේ සතිපට්ඨාන සූත්‍රය තුල සිතේ ප්‍රභේදයන්, සිත බෙදා ඇති ආකාර 16ක් තියෙනවා. 16කට බුදුරජාණන් වහන්සේ මේ හිතේ ස්වභාවය බෙදා විස්තර කොට පැහැදිලි කරනවා. එතකොට මෙන්න මේ 16 ආකාරයක හිතේ ස්වභාවයන් පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා අනුපස්සනා කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මේ 16ම අවදීන් අවස්ථා අපි අත්දැකලා නැහැ. ඒ නිසා අපි ප්‍රබලව අත්දැකලා තියෙන අවස්ථා ගැන අපි වැඩියෙන් කතා කරනවා.
ඊට පස්සේ මේ ආධ්‍යාත්මිකව ඇතිවෙන නිරාමිසව Tamanගේ හිතේ උද්ගත වන චිත්තසංතානයේ සිත්වල ස්වභාවය පිළිබඳ අපි මෙතනදී වැඩි වශයෙන් කතා කරන්න යන්නේ නැහැ. නමුත් මිබඳු තත්වයන් අනාගතයේ ඔබට උද්ගත කරගන්න පුළුවන් කියන තැනදී අපි ඒකත් කතා කරනවා. පින්වත්නි මේ කාරණයක් චිත්තානුපස්සනාව වඩනවා නම් අර අපි කායානුපස්සනාව වේදනානුපස්සනාව කිව්වා වගේ ආතාපි කෙලෙස් තවන වීරිය තියාගන්න සම්පජානෝ නුවණ තියාගන්න සතිමා හොඳට සිහිය තියාගන්න. මොකද සිහිය නැත්තම් මේක කොහොමත් කරන්න බෑ. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං මේ ලෝකයේ පිළිබඳ ඇලීමක් ගැටීමක් නැතුව උපේක්ෂාවෙන් මේ බඳු තත්වයක් උද්ගත කරගන්න වටපිටාව හදාගන්න පළවෙනියෙන්. ඊළඟට ඔබට මතක ඇති අපි සතිපට්ඨානයේටම ආවේනික පර්යායක් පැහැදිලි කළා. මුලින් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට වදාලා සම්පූර්ණයෙන් සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා අර කායानुපස්සනාව වඩද්දී අපි මීට පෙරදී ඔබට මතක් කළා පින්වත්නි. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මෙතනදිත් ඒ විදියටම තුන් තැනකදී චිත්තානුපස්සනාව වඩන ශ්‍රාවකයා ඒ විදියටම දැනගන්න ඕන. සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. සිතේ සමුදයක් දැනගන්න ඕන. මේ හැම සිතකම සමුදයක් දැනගන්න ඕන. ඊට පස්සේ වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. ඊට පස්සේ ඒ සිතේ වැයක් දැනගන්න ඕන. සමුදය වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. සමුදයයි වැයයි දෙකම දකින්න ඕන භාවනාවෙන්. එතකොට මෙන්න මේ විදියට තුන් තැනකදී එහෙමනම් චිත්තානුපස්සනාව අනුපස්සනා කරන ශ්‍රාවකයාටත් මේ බඳු ආකාරයෙන් තුන් තැනකදීම නුවණ තියෙන්න ඕන. එතකොට ඒ බඳු ආකාරයකින් චිත්තානුපස්සනාව වැඩුවොත් තමයි මඟඵල අවබෝධයකට යන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ ඉදිරි පියවරක් විදියට ඒ සිත තුළ භාවනාවක් විදියට දියුණු කරගෙන යනවා නම් ඒ ශ්‍රාවකයා ඒ තමන්ගේ හිත දිහා බලාගෙන ඉන්න ඕන. ඒ කියන්නේ තමන්ව දිහා බලාගෙන ඉන්නකොට තමයි තමන්ට තේරෙන්නේ මගේ හිතේ මෙබඳු තත්වයක් මේ උද්ගත වෙලා තියෙන්නේ කියලා. තමන්ගේ හිත තේරුම් ගන්නයි චිත්තානුපස්සනාව ඇත්තටම උදව් කරන්නේ. චිත්තානුපස්සනාව හැම වෙලාවකම වටින්නේ හිතේ සිදුවන හැම මූලික වෙනස්කමක්ම නිවනට හිතපත් කරගන්න ශ්‍රාවකයෙකුට අවබෝධයක් දැනුමක් තියෙන්න ඕන. සිත උපදින්නේ කුමක් ඇති කල්හිද සිත නිරුද්ධ වෙන්නේ කුමක් ඇති කල්හිද මේ ඇතිවි නැතිවි යන සිතේ ස්වභාවය කුමක්ද කියන අවබෝධය පළල්ව ඇති කරගන්නයි චිත්තානුපස්සනාව වඩන්නේ. එතකොට ඒ හිතේ ස්වභාවය දැනගත්ත කෙනාට තමයි ඒ හිතේ ස්වභාවයේ යථාර්ථයේ තේරුම් අරගෙන හිතින් සම්පූර්ණයෙන්ම විමුක්තියටපත් වෙන්න පුළුවන්. හිතෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. ඒතර ඒකත් අපි මතක තියාගන්න එක වැදගත්. පින්වත්නි හිත පිළිබඳ සතිපට්ඨාන සූත්‍රය නම් චිත්තානුපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ සිත බෙදලා පැහැදිලි කරනවා සිතේ අවදි 16ක් ගැන. පළවෙනි එක තමයි පින්වත්නි සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. එතකොට මේ සරාගී සිතක් ඇති වෙනකොට සරාගී සිතක් ඇති වෙච්ච බව දැනගන්න ඕන. දැනගත්තාම තමයි ඊට පස්සේ විදර්ශනා කරන්න පුළුවන්. ඊට පස්සේ පින්වත්නි ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත මොකද්ද? විරාගං වා චිත්තං විරාගං චිත්තන්ති පජානාති. ඒකට විරුද්ධ පැත්ත විරාගී සිතක් ඇති වෙනකොට ඒ විරාගී සිතක් ඇති වුණ බවත් එතනම දැනගන්න ඕන. එතකොට දැන් අර සරාගය පිළිබඳ විදර්ශනා කරන සරාගය පිළිබඳ භාවනා කරනකොට ඉලක්කගතව සරාගී සිත කියන අපි ඕන කෙනෙක්ගේ උද්ගත වෙන සිතක් සාමාන්‍ය මිනිසුන්ගේ සංසාරයට බර හිතක් තියෙන කෙනෙක්ගේ සරාගයක් රාගයක් මේ කැමැත්තක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්.
එතකොට ඒ සරාගී සිතක් ඇති වෙනකොට සරාගී සිතක් ඇති වෙන්නේ කොහොමද කියලාත් දැනගන්න ඕන. ඒ සරාගී සිතේ යථාර්ථයක් දැනගන්න ඕන. ඊට පස්සේ ඒ සරාගී සිත පිළිබඳ ගැඹුරින් යථාර්ථවාදීව අපි මෙච්චර කල් කල්පනා කරන්නේ හිත පිළිබඳ මේ අපි අපේ ඔළුවේ වැඩ කරන්නේ හිත සම්බන්ධව අපි මවාගත්ත ලෝකයකනේ. නමුත් යථාර්ථයට විවෘත වෙලා හිත දිහා බලද්දී එතකොට යාට තේරෙනවා මේ හිතේ යථාර්ථය කුමක්ද කියලා. එතකොට මේ යථාර්ථය පිළිබඳ දැනගන්න එයාගේ අර සරාගී සිත යට ගිහින් විරාගී සිතක් රාගයෙන් නිදහස් වෙච්ච හිතක් ඒ භාවනාව තුළම යාට උද්ගත වෙනවා. එතකොට ඒ සිතේ ස්වභාවයක් දැනගන්න ඕනේ. ඒක උද්ගත වුණේ කොහොමද කියලාත් දැනගන්න ඕන. එතකොට මේ සම්පූර්ණයෙන් සිතේ සිදුවන සෑම මූලික වෙනස්කම් මූලික වෙනස්කම් සියල්ලම මේ භාවනාව ප්‍රකටව කරනකොට යාට පැහැදිලිව අර අපි වෙන දකින වගේ කණ්ණාඩියකින් බැලුවා වගේ යාගේ හිත එයාට පේන්න පටන් ගන්නවා. තමන්ගේම හිත තමන්ගේ හිතින් දකින විදියයි මේ කියන්නේ. ඊළඟට කියනවා සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. මේ සම්පූර්ණයෙන්ම ද්වේෂසිතක් ඇති වුණාට පස්සේ ඒ ද්වේෂසිතක් ඇති වුණේ ඇයි කියලා දැනගන්න ඕනේ. ඒ ද්වේෂසිතක් ඇතිවීමේ ස්වභාවය පිළිබඳවත් බුද්ධ ශ්‍රාවකයාට නුවණක් තියෙන්න උවමනයි. වීත දෝසං වා චිත්තං වීත දෝසං චිත්තන්ති පජානාති. එතනම මේ ඇතිවෙච්ච හිත දැනගන්නකොට ඒ දැන ගැනීම කියන ප්‍රබල කුසල් සිතින් අර අකුසල් සිත මැඩෙන්න පටන් ගන්නවා. ඒකයි Tamanගේ හිත දිහා බලාගෙන ඉන්න එකේ වටිනාකම. ද්වේෂ සිතක් ඇති වෙනකොට මගේ හිතේ ද්වේෂයක් හටගත්තා නේද? මගේ හිතේ ද්වේෂයක් හටගත්තා නේද කියලා දැනගන්නකොට ඒ දැන ගැනීම කියන්නේ ප්‍රබල කුසල් සිතක්. ඒ ප්‍රබල කුසල් සිතෙන් අර ද්වේෂ සිත කියන අකුසල් සිත ඒ දැන ගැනීම නම් වූ කුසල් සිතෙන් යට කරනකොට පින්වත්නි එතනම ඒ අර ද්වේෂ සිත අයින් වෙලා ගින් වීත දෝසං වා චිත්තං වීත දෝසං චිත්තන්ති පජානාති. වීත දෝෂයෙන් නිදහස් වෙච්ච ද්වේෂයෙන් නිදහස් වෙච්ච සිතක් ඇති වුනම ඒ හිතත් දැනගන්න ඕනේ. ඒ හිතත් මේ ඒ මොහොතේ ඇති වෙලා ඒ මොහොතේම නිරුද්ධ වෙලා යනවා කියලා අර ඉස්සරහට අනුපස්සනාව වශයෙන් මේක විදර්ශනා කරනකොට අපි හැමදාමත් මේ සතිපට්ඨාන සූත්‍රය පැහැදිලි කරලා එතනට ගැලපුවා මේ අනුපස්සනා එතනම වඩන්න කියලා. එතනම වඩනකොට වැඩන්නේ මේ වීත දෝෂ හිතක් ඇති වුණත් මේකත් මේ භාවනාවෙන් මේක දැක ඉන්න වෙලාවෙ විතරයි ඇති වෙන්නේ. ඊට පස්සේ භාවනාවෙන් නැගිට්ටට පස්සේ මේක හැම වෙලාවෙම දැක ඉන්නත් බෑ. නැගිට්ටට පස්සේ ඒකත් හමාරයි කියලා ඒ මොහොතේ විදර්ශනා කරන පටිපාටියක් අපි ධර්මයේ තුලින් තේරුම් අරගෙන තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති. එතකොට මෝහසිතක් ඇති වුණාම ඒ මෝහසිතක් ඇති වුණ බවත් දැනගන්නවා. ඒ දැන ගැනීම කියන්නේම ප්‍රබල කුසල් සිතක්. මේ මූලික පියවර මූලික පදනමේ දෙයක්. දැනගන්නවා. දැන ගැනීම තුළම ඒ ප්‍රබල කුසල් සිත ඉපදුනා. දැන් ඒ ප්‍රබල කුසල් සිතෙන් අර මෝහසිත මඩිනවා. මැඩෙනකොට පින්වත්නි වීත මෝහං වා චිත්තං වීත මෝහං චිත්තන්ති පජානාති. මෝහ රහිත සිතක් ඇති වෙනකොට මෝහ රහිත සිතක් ඇති වුණා කියලත් දැනගන්නවා. ඊළඟට පින්වත්නි සංකිත්තං වා චිත්තං සංකිත්තං චින්තන්ති පජානාති. මේ හිත හැකිලෙනවා හිටිකම. හිත හැකිලෙනවා. ඒ හැකිලිච්ච වෙලාවට තමයි ප්‍රබෝධයක් නැත්තේ හිතේ. එහෙමනම් අපි හැමෝගෙම හිත හැකිලෙනවද නැද්ද? හැකිලෙනවා. හිත හැකිලෙනවා කියලත් අපි දන්නේ ධර්මයේ තුලින්. නැත්තම් මේ හිත හැකිලෙනවා කියලාවත් අපි දන්නේ නෑ. හිත හැකිලෙන බවක්වත් අපි දන්නේ නෑ. අපිට හිතෙන්නෙත් නෑ මේ හිත හැකිලෙනවා කියලා. එතකොට හිත හැකිලෙනකොට නිකන් කයත් හැකිලී යනවා. කයත් හැකිලී යනවා, පොනිදිමත එනවා, ප්‍රබෝධේ නැති වෙනවා, නිකන් පණ නැහැ වගේ. මේ එතකොට දැන් ඒකට බටහිර ලෝකයේ ජීව විද්‍යාත්මක සාධක හොයනවා. නමුත් එයාලට හිතේ ස්වභාවය මේ මූලික හිතේ පවතින ස්වභාවය පිළිබඳ එයාලට අදහසක් ගන්න බෑ. ඇයි? හිත පාරභෞතිකයිනේ. භෞතික සීමාවෙන් කතා කරන්න බෑනේ. භෞතික විද්‍යාවෙන් කතා කරන භෞතික විද්‍යාවට කොහොමද පාරභෞතික හිත ගැන අදහසක් ගන්න? බුදු කෙනෙක් විනා කවරෙක් නම් මේවා ගැන කියන්නද?
ඒකයි මේ බුදු කෙනෙක් පා ඇත්ත උන් නැත්ත උන් දෙපා ඇත්ත උන් බොහෝ පා ඇත්ත උන් සංඥා ඇත්ත උන් සංඥා නැත්ත උන් අසංඤේ සත්වයෙන් නේව සංඥා නා සංඥා සත්වයෙන් අතර බුදුරජාණන් වහන්සේමයි ශ්‍රේෂ්ඨ කියලා කියන්නේ ඒකයි. ඇයි? හිත ගැන මෙබඳු කතාවක් ලෝකේ කවුද දන්නේ? ඒ හිතේ ඇතිවෙන උපක්ලේශ දැන් මේ හිත ගැන දැන්දී ඔය මනෝවිද්‍යාත්මක විෂය පරාශයක් ගොඩනැගිලා තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ටත් හිත ගැන මේ බරපතල කියවීමක් නැහැ. ඒගොල්ලෝ පුද්ගල චර්යානුබද්ධව හිත ගැන යම් අනුමාන මාත්‍රයෙන් ගොඩනගාගත්ත හුදු දැනුම් පද්ධතියක් ඔස්සේ යම් යම් විකල්ප වෙන. අපි එහෙම නෙමෙයි. අපේ ක්‍රමය අපිටම අපේ හිත දැක ගන්න විදිය අපගේ භාග්‍යතුන් වහන්සේ අපිට කියලා දුන්න ඔළුව අත ගාලා. ඒකයි වටිනාකම. භාග්‍යතුන් වහන්සේ අපිට ඒක පැහැදිලි කළා. එතකොට දැන් මේ සංකිත්තං වා චිත්තං සංකිත්තං චිත්තන්ති පජානාති. හැකිලුණු සිතක් ඇති වුණාම මගේ සිත හැකිලුණු බවක් දැනගන්නවා. හැකිලුණු බව දැන ගැනීම කුසල් සිතක්. ඒ කුසල් සිතෙන් අර අකුසල් හැකිලුණු සිත අකුසල් සිතක් ඒක මඩිනවා. එතකොට පින්වත්නි මේ හිත අභ්‍යන්තරයේ මත හැකිලෙනවා, බාහිරට විසිරෙනවා. මේක තමයි වෙන්නේ. මේ හිතේ ආවේනික තත්ත්වයන් දෙකක්. මොකක්ද ආවේනික තත්ත්වයන් දෙක? මේ අභ්‍යන්තරයට හැකිලෙනවා, බාහිරට විසිරෙනවා. එතකොට බාහිරට විසිරෙනකොට වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තන්ති පජානාති. විසිරෙනකොට විසිරුණා කියලත් දැනගන්නවා. එතකොට මේක දැනගන්න පුළුවන් ද හිත දිහා බලාගෙන නැති ශ්‍රාවකයෙකුට? අන්න ඒකයි චිත්තානුපස්සනාව වඩන්න කියන්නේ. Tamanගේ හිත දිහා බලාගෙන නැති මිනිහෙකුට වික්කිත්තං වා චිත්තං හිත විසිරුණු බව වික්කිත්තං චිත්තන්ති පජානාති විසිරුණා කියලා දැනගන්න විදියක් නෑ. විසිරුණා කියලා දැනගන්න විදියක් නෑ. මෙතනින් පස්සේ තියෙන සමහර සිත සම්බන්ධ කාරණා පින්වත්නි සාමාන්‍ය කෙනෙකුට ධර්ම මාර්ගයට ආපු කෙනෙකුට තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඊළඟ සිත දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනාව පැහැදිලි කරද්දී භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කරලීම සිතේ සම්පූර්ණයෙන්ම සිත් බෙදා ඇති ආකාර 16ක්. ඒ 16න් එකක් තමයි පින්වත්නි මහග්ගතං මා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති. මහග්ගත සිතක්. මහත්ගත සිතක් කියන්නේ මහත්ගත සිතක් කියලා කියන්නේ මේ නීවරණ ධර්මයන්. ඒ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණයන්ගෙන් මිදිලා ඒ නීවරණයන්ගෙන් මිදිච්ච හිතක් තුල Tamanගේම හිත දිහා බලාගෙන ඉන්නකොට හොඳට ඒ හිත දිහාම බලාගෙන ඉන්නකොට එයාගේ හිතේ විතරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පළවෙනි ධ්‍යානෙ උපදිනවා. එතකොට පළවෙනි ධ්‍යානයේ තුල නීවරණ සංසිඳිච්ච මට්ටමක් තියෙන්නේ. ඇවිස්සුණු බවක් නෑ හිත. ඒ ඇවිස්සුණු බවක් නැතිකම නිසාම ප්‍රීතියක් උද්ගත වෙලා, සුඛයක් උද්ගත වෙලා, පස්සද්ධියක් ඇති වෙලා, ඒකාග්‍රතාවයක් ඇති වෙලා, භාවනා අරමුණ තුලම හිත පිහිටලා හිතයි භාවනා අරමුණයි දෙක එකටම ඇති වෙනවා, එකටම නිරුද්ධ වෙනවා. එතකොට මේ වගේ තත්ත්වයක් උද්ගත වෙනකොට ඒකට කියනවා මහත්ගත සිත කියලා. නීවරණයන්ගෙන් නිදහස් වෙලා ධ්‍යාන සිතක් ඉපදිලා. එතකොට මේ ධ්‍යාන සිතක් උපදිනකොට මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති. මේක පිළිවෙලට අත්දකින්න ස්වභාවයක්. පිළිවෙලටයි අත්දකින්න තියෙන්නේ. එතකොට අර රාගයත් විරාගයත්, දේශයත් වීත දෝෂයත්, මෝහයත් අමෝහයත් වෙන වශයෙන් තේරුම් අරගෙන හිත ගැඹුරට බහිනකොට ඒ ගැඹුරට යනකොට එක්තරා අවධියක පින්වත්නි එයාට සම්පූර්ණයෙන් හිත නිසල වෙච්ච සංසිඳුන විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රීතිය ජනනය වෙච්ච සුඛය හොඳට අත්දකින සම්පූර්ණයෙන්ම හිතේ ගැඹුරු අවධියක් වෙච්ච
පළවෙනි ධ්‍යාන ආදී ධ්‍යානයන් උපදින. එතන නීවරණයන්ගෙන් මිදිලායි තියෙන්නේ. ඒ නීවරණයන්ගෙන් මිදිච්ච ධ්‍යාන සිතක් උපදිනකොට අනේ මන් දැන් මේ කොහොයේද ඉන්නේ මම මෙහෙම එකක් අත්දකින්නවා හාඳුරනේ මොකද්ද මේක කියලා අමුතුවෙන් අහන්න දෙයක් නැහැ චිත්තානුපස්සනාව වඩනවා නම්. ඇයි චිත්තානුපස්සනාව වඩනකොට නීවරණයන්ගෙන් මිදිලා ධ්‍යාන ස්වභාවයට හිතපත් වෙනකොට ඒ හිතට කියනවා මහග්ගතං වා චිත්තං. මහග්ගත සිත. මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති. ධ්‍යාන සිතක් ඉපදුනාම ඒ ධ්‍යාන සිතක් උපන්නා කියලා දැනගන්නවා. ධ්‍යාන සිතක් උපන්නා කියලා දැනගන්නවා. එහෙමනම් මේකට අදාළ මූලික නුවණ දැන් මේ ශ්‍රාවකයාට තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕන. ඇයි ඒකනේ පින්වත්නි අපි පටන් ගද්දීම කිව්වේ මේවා ගැන නුවණ හදා ගන්න ඕන පළවෙනියෙන් කියලා. ආතාපි සම්පජානෝ නුවණ කිව්වේ ඒකනේ. මේ ධ්‍යානී කියන්නේ මෙයයි පළවෙනි ධ්‍යානයේ අංගමයයි දෙවෙනි ධ්‍යානයේ අංගම මේවා දැනගන්න ඕන. ඒවා ගැන අපි වෙන වෙනම දේශනත් මීට කලින් කරලා තියෙනවනේ. එතකොට දැන් පළවෙනි ධ්‍යානයේ ස්වභාවයත් පළවෙනි ධ්‍යානයේ අදිෂ්ඨාන කරගන්න විදිහත් කොහොමද විතර්කයේ තුල විනාඩි 15ක් ඉන්නේ විචාරයේ තුල ඉන්නේ කොහොමද විතක්කයයි විචාරයයි දෙකම අත්දකිමින් ඉන්නේ කොහොමද කීකේ අපි මීට කලින් කියලා තියෙන්නේ. එතකොට මේ නුවණ තියෙනවා නම් මේ වෙන වෙන එක ඒවා ගැන නුවණ නෙමෙයි. ජාතක කතා ගැනයි මේ එක එක ස්වාමීන් වහන්සේලා කියන ඔක්කොම ගැන නෙමෙයි අපි කියන්නේ. එතකොට අපි කියන කරන ඔක්කොම ගැන එහෙම නුවණක් අවශ්‍යයි කියලා අපි කියන්නේ නැහැ පින්වත්නි. නමුත් අවබෝධයේ පිණිස උපකාර වන යම්තාක් නුවණක් ඒ බුද්ධ ශ්‍රාවකයාට තියෙන්න ඕන. ඒ නිසා තමයි බුදුරජාන් අපි මේ දේශනා පටන් ගද්දිම මේ මෙතනදීලත් විතර්ක මෙතනින්දලත් අපි කිව්වේ ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනසං කියන තැන හිටගෙන තමයි එතන පිහිටලා තමයි චිත්තානුපස්සනාවත් වඩන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මහග්ගතං මා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති මහග්ගත සිතක් ඇති වෙනකොට මහත්ගත සිතක් ඇති වුණා කියලා දැනගන්න ඕන. දැන් එහෙම මහත්ගත සිතක් ඇති වෙච්ච නොවිච්ච කෙනෙකුට ඒ හිත ගැන ඇති වෙච්ච බව දැනගන්න දෙයක් නැහැ නේ. ඒකයි මම කිව්වේ මේ සමහර හිත් ගැන මිනිසුන්ට අදාළ නැහැ. ඒ හිත් කියන්නේ මොනවද කියලා යාළුවට තේරෙන්නේ නැහැ. ගොඩාක් අය දන්නේ රාග සිතයි, ද්වේෂ සිතයි, මෝහ සිතයි. මොකද අපේ හිත තුළ නිරතුරුව උද්ගත වෙන ස්වභාවයනේ. අඩු මේ ස්වභාවය ගැන හරි ඒ පුද්ගලයාට නුවණක් තියෙන්න ඕන. ඊට පස්සේ මේ භාවනාව දියුණු කරගෙන යන කෙනෙකුට උනත් අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. අමහග්ගත චිත්ත. මොකද්ද මේ අමහග්ගත කියන්නේ? ඒ කියන්නේ පින්වත්නි මේ හිත පංච නීවරණයන් නිසා හිත දුර්වල වෙලා යනවා. මේ හිත නිරන්තරයෙන් පංච නීවරණයන්ගෙන් බැට කනවා. අරහත්ත්වයේ දක්වාම යන ගමනේදී කෙලෙසුන්ගේ මිදෙන තාක්කල් පංච නීවරණයන් පසුපස ලුහු බැඳ බැඳ අමාරු වැටෙන්න පුළුවන්. පංච නීවරණයන් නිසා දුර්වල වෙච්ච හිතට කියනවා අමහග්ගත චිත්ත කියලා. එවැනි පංච නීවරණයන් නිසා දුර්වල වෙච්ච සිතක් ඇති වෙනකොට ඒ සිත ඇති වුණා බවත් ඒ සිතේ ස්වභාවයක් දැනගන්නවා. ඒකට කියනවා අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. අමහග්ගත සිතක් ඇති වෙනකොට ඒකත් එතනම ඒ ශ්‍රාවකයා දැනගන්නවා. එතනම දැනගන්නවා. ඊළඟට පින්වත්නි තව හිතක් තියෙනවා ස උත්තරං වා චිත්තං ස උත්තරං චිත්තන්ති පජානාති. මොකද්ද මේ ස උත්තරං වා චිත්තං කියලා? මෙන්න මේ 16 සිතේ මේ බෙදීම් 16 ගැන හොඳට දැනගත්තාට පස්සේ චිත්තානුපස්සනාව ගැන දන්නවා. මේ හිත නිරන්තරයෙන් රහත් වීම දක්වාම ඇතිවෙන අධ්‍යක්ීම් පරාසය තුල ගොඩනැගෙන චිත්තසංතානයේ ආකෘතින් මේ පැහැදිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ස උත්තරං වා චිත්තං ස උත්තරං චිත්තං පජානාති. මොකද මේ ස උත්තරං වා චිත්තං කියලා කියන්නේ? පින්වත්නි මෙතනින් එහාට සමතයත් විපස්සනාවත් හොඳට වඩාගෙන යන ශ්‍රාවකයෙකුට. ඒ කියන්නේ සමත විපස්සනා ඉහළින් හොඳට දියුණු කරගෙන යන ශ්‍රාවකයෙකුට සම්පූර්ණයෙන් නීවරණ යටපත් වෙලා ධ්‍යාන මට්ටමට බලවත් නොවූ සිතක් උපදිනවා. ධ්‍යාන මට්ටමටම ඒ හිත බලවත් වෙලා නැහැ. ධ්‍යානයක් තරමට ඒ හිත බලවත් වෙලා නැහැ. නමුත් සමත විපස්සනාව මගහැරිලත් නැහැ. එතකොට සමතේ තුල යම් තාක් භාවනාව තුල යම් සංසිඳීමක් තියෙනවා. නමුත් ඒක ධ්‍යාන මට්ටමට නෙමෙයි. නිකන් උපචාර සමාධි මට්ටමට වගේ.
එතකොට ඒ මට්ටමට එනකොට ඒක ධානයක් නෙමෙයි. හැබැයි අර වගේ රාගසිතක්, ද්වේෂසිතක්, මෝහසිතක් වගේ ඕලාරික මට්ටමේ සිතකුත් නෙමෙයි. එතකොට ඒ බඳු සිතක් ඇති වෙනකොට ස උත්තරං වා චිත්තං ස උත්තරං චිත්තන්ති පජානාති. ඒ බඳු සිතක් ඇති වෙනකොට මගේ සිත මිබඳු සිතක් කියලා එතනත් ඒ ශ්‍රාවකයා දැනගන්නවා. එතනත් ඒ ශ්‍රාවකයා දැනගන්නවා. ඊළඟට පින්වත්නි බුදුරජාන් වහන්සේ මතක් කරනවා සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. සමාහිතං වා චිත්තං. මොකද මේ සමාහිතං චිත්තං කියලා කියන්නේ? පින්වත්නි සමත විපස්සනා භාවනා කුමන භාවනාවක් හෝ භාවනාව දියුණු කරගෙන යනකොට දැන් අර අපි මුලින් කායානුපස්සන වගේ කයේ පැත්තේ නෙමෙයි දැන් හිත පැත්තේ හිත තියාගෙන ඉන්නේ. අර කය බෙද අපි කිව්වනේ මේ නවසීවතික විදියට බලන්න. ඒක හරි ඕලාරික මට්ටමින් මේ පැවතුනේ. එතකොට ධාතු මනසිකාරය කරන්න ඉරියාපත භාවනාව කරන්න කි අපි අර කිව්වේ. එතකොට ඒක ඕලාරික මේ පේන මට්ටමින් අත්දකින්න පුළුවන්. නමුත් මේක ඊටාම සියුම්. එතකොට ඒ කරන භාවනාව තුළම ගැඹුරින් හිතේ මනෝභාවයන් පිළිබඳ ඒ තැනදී ඒ භාවනාව කරගෙන යද්දී හිතේ ඇතිවෙන ඊටාම සියුම් දැනීම් මට්ටම් පිළිබඳ ඒ තැනදී දැනගන්න එක. මේක ඊටාම සියුම් අර කායනුපස්සනාව තරම් ඕලාරික මට්ටමින් දැනෙන අවධියක් නෙමෙයි. ඉදිරියට කරගෙන යනකොට හොඳට ගැඹුරින් හිත පිහිටව ගත්තට පස්සේ මේ අවදීන් Tamanට දැනෙනවා. Tamanට තේරෙනවා. දැන් රාගසිතක් ඇති වුණාම Tamanට දැනෙන්නේ. අන්න ඒ වගේ සමත විපස්සනා හොඳට වඩාගෙන යනකොට පින්වත්නි ඒ කුසල් අරමුණ තුල හොඳට හිත මනාව පිහිටනවා. කුසල් අරමුණ අකුසලයක් එන්නේ නැහැ. සංස්කාර හිතට ගලන්නේ නැහැ. සංස්කාර ගලන්නේ නැතුව හොඳට හිත එකඟ වෙලා හොඳට හිත සමාහිත වෙලා පින්වත්නි කුසල් අරමුණ තුල මනාව හිත පිහිටුවාගෙන හිත එකඟ වෙනවා. ඒ හිත එකඟ වෙන මට්ටමට කියනවා සමාහිතං වා චිත්තං. සමාහිත සිත කියලා ඒකට කියන්නේ. ඒතර සමාහිතං වා චිත්තං සමාහිත සිතක් ඇති වෙනකොට සමාහිත සිතක් ඇති වුණ බව දැනගන්නවා. Tamanගේ හිතෙන් මේක දැක ගන්නවා. ඊළඟ සිත තමයි අසමාහිතං මා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති. අසමාහිත සිතක් ඇති වෙනකොට සමත විපස්සනා වශයෙන් කුසල් අරමුණ වඩාගෙන යනකොට ඒ කුසල් අරමුණේ නොපිහිටි සිතකුත් ඇති වෙනවා. මේ හිත මහා අමුතු එකක්. සමහර වෙලාවට උත්තර ධානයක් උපදවාගත්ත කෙනෙක් පවා අසමාහිත වෙලා කඩා වැටෙන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ අරහත්ත්වයේ දක්වාම වීරිය කරන්න බටපඳුරු කඩලා බිඳලා දාන හස්ති රාජෙක් වගේ. එහෙමනේ බුදුරජාණන්සේ වදාළේ. ආරබත නික්කමත යුඤ්ඤත බුද්ධ ශාසනය ආරඹන්න සම්පූර්ණයෙන් බුද්ධ ශාසනය යෙදෙන්න කිව්වේ කොහොමද? දුනාද මච්චුනෝ සේනං නලාගාරං වකුඤ්ඤරෝ. බටපඳුරු විනාශ කරලා දාන හස්ති රාජෙක් වගේ. බටපඳුරු විනාශ කරලා දාන බටවණේකට පිවිසිච්ච හස්ති රාජෙක් වගේ අප්‍රමාදීව වසන්ට. ඇයි මේ හිත ඕනම වෙලාවක කන පිට හැරෙන්න පුළුවන් අවබෝධය කරා ස්ථාවර වෙනකම්ම. එතකොට ඔය අසමාහිත බවක් ඇති වුණොත් ඒ කියන්නේ සමත විපස්සනාදී කුසල් අරමුණ තුල මනාව හිත පිහිටන්නේ නැතුව ඒ නොපිහිටි හිත ඒ අසමාහිත ඒ නොපිහිටි හිතක් ඇති වුණාම අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති. ඒ අසමාහිත සිතක් ඇති වුණාම අසමාහිත සිතක් ඇති වුණා කියලත් ඒ ශ්‍රාවකයා දැනගන්නවා. ඔන්න දැන් ඉතින් බොහොම හොඳට හිත තේරුම් අරගෙන හිතේ ඇතිවෙන ඊටාම සියුම් වෙනස්කම් ගැන පවා දැන් මේ විදියට දැනගෙන පුහුණු වෙච්ච නුවණක් තියෙනවා. ඒ නුවණත් එක්කම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තන්ති පජානාති. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අවබෝධ ඥාණින් කෙලෙසුන්ගෙන් සම්පූර්ණ හිත මිදුනහම කෙලෙසුන්ගෙන් සම්පූර්ණ හිත මිදුනහම එයාගේ හිතේ උද්ගත වෙන විමුක්ත සිතක්. කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච හිතක්. ඒ කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච හිතක් ඇති වුණාම විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තන්ති පජානාති. විමුක්ත සිතක් ඇති වුණාම ඒ බඳු විමුක්ත සිතක් ඇති වුණා කියලා දැනගන්නවා. මේකත් අයිති චිත්තානුපස්සනාවට. ඊළඟට අවිමුක්තං වා චිත්තං අවිමුක්තං චිත්තන්ති පජානාති. ඔන්න 16 වෙනි එක. අවසාන එක මොකද්ද? අවිමුක්ත සිතක්.
ඒ කියන්නේ පින්වත්නි සිත කෙලෙසුන්ගේ නොමිදුන හිතක් නම් තියෙන්නේ කෙලෙසුන්ගේ මිදලා නැහැ කියන ස්වභාවයක්. දැන් මොකද මේක දැනගත්තේ නැත්නම් සමහර පොඩි දෙයකට මුලා වෙන්න පුළුවන් මන් දැන් සෝවාන් කියලා. මන් දැන් රහත් කියලා මුලා වෙන්න පුළුවන්. ඇයි? මේ චිත්තානුපස්සනාව වඩන කෙනෙක් කවදාවත් එහෙම මුලා වෙන්නේ නැහැ. මොකද මුලා වෙන්න ඉඩක් නැහැ පින්වත්නි. ඉඩක් නැහැ. මොකද මේ හිත ඇති වෙන නැති වෙන විදිය පවා දැනගන්නවනේ. දැන් මේ හිත ටිකනේ අපි විස්තර කරන්නේ සිත කෙලෙසුන්ගෙන් නොමිදුණු සිතක් නම් තියෙන්නේ අවිමුත්තං වා චිත්තං අවිමුක්තං චිත්තන්ති පජානාති. නොමිදුණු සිතක් නම් තියෙන්නේ Tamanම දැනගන්නවා මගේ හිත මිදිලා නැහැ තවම කියලා. මොකද එයාට මේ 16 අවදිය ගැනම නුවණක් තියෙනවා. එතකොට මේ විදියට මේ හිත 16 ගැන දැනගත්තාට පස්සේ මේ දන්න කෙනාට මේ හිත දිහා බලාගෙන චිත්තානුපස්සනාව වඩන්න පුළුවන්. ඒ වගේම අපි දැනගන්න ඕන පින්වත්නි මේ හිත ඒ තැනදී හිත පහළ වෙන්න බලපාන හේතුවක් දැනගන්න ඕන. ඒ කියන්නේ දැන් සරාගී සිතක් ඇති වෙන්න බලපාන්නේ මොකක්ද? ඇත්තටම මේ හිත කියන එක කුමක් නිසා කුමක්ද හිත ඉබේ පහළ වෙච්ච එකක්ද නෑ. හිත කියන්නේ පින්වත්නි කවුරු හරි හදපු එකක්ද නෑ. හිත කියන්නේ හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක්. අන්න ඒකත් දැනගන්න ඕන. චිත්තානුපස්සනාව වඩනවා නම් හිත කියන්නේ හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක්. එහෙමනම් හේතුන් නිසා නම් මේ හිත උද්ගත වෙන්නේ හේතු නිරුද්ධ වීමෙන් මේ ඵලය නිරුද්ධ වෙනවා. සිත හටගන්නේ කුමක් නිසාද? නාම රූප ධර්මයන් නිසා. නාම රූප සමුදයා චිත්තං සමුදයෝ. එහෙමයි පින්වත්නි මේ චිත්තානුපස්සනාවේ තියෙන්නේ. නාම රූප ධර්මයන් නිසා තමයි සිත සමුදේ වෙන්නේ. එතකොට නාම රූප ගැන මම මෙතනදී පැහැදිලි කරන්න යන්නේ. ඒකට තව කාලයක් යනවා. අපි මීට කලින් නාම රූප ගැන පැහැදිලි කරලා තියෙනවා. එතකොට නාම රූප සමුදයා චිත්තං සමුදයෝ. නාම රූප හේතු කරගෙන තමයි ඒ හිත උද්ගත වෙන්නේ. මොකද්ද නාමය කියන්නේ? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒවා විස්තර කරන්න යන්නේ නැහැ. ඒවා හොඳට දන්නවා දැන් මේ දේශන අහන අය. ඔන්න නාම ධර්ම පහයි. රූපය කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූපය. ඒ කියන්නේ සතර මහා ධාතුන් සහ ඒවා උපාදාය රූප කියලා අපි කතා කරන්නේ. රූප 28ක් ඔන්න රූපය. නාමය කිව්වේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඕක තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් අර පංචස්කන්ධ විභාගයෙන් අල්ලගන්න ඕන. රූපය කියන්නේ රූපයට වේදනා සංඥා සංකාර විඥාන නාම කොටස් ටික. එතකොට එහෙමනම් මේ නාම රූප ධර්මයන්ගේ හේතුවෙන් තමයි මේ තැන හිත සමුදේ වෙන්නේ. නාම රූප ධර්මයන් නිසා තමයි හිත සමුදේ වෙන්නේ. එහෙමනම් හිත හේතුන් නිසා මේ හැම හිතක්ම සරාග සිත හෝ විරාග සිත හෝ සදෝස සිත හෝ වීත දෝස සිත හෝ වීත මෝහ සිත හරි මහග්ගත හරි අමහග්ගත හරි ස උත්තර හරි විමුක්ත හරි අවිමුක්ත හරි මොන සිතක් ඇති වුණත් හේතුන් නිසා හටගත් ඵල ධර්මයක්. විමුක්ත සිත ගැන අපි ටිකක් ගැඹුරින් වෙනම කතා කරගන්න ඕන මේ පස්සේ දේශනාවක හරිය. නමුත් මේ බොහෝ ඒ කියන්නේ මේ අපි කතා කරන සිත කියන එක නාම රූපයන් නිසා සමුදේ වෙන්නේ. එතකොට විමුක්ත සිතත් එහෙමයි. දැන් විමුක්ත කියන්නේ සම්පූර්ණ කෙලෙසුන්ගෙන් නිදහස් වීම නෙමෙයි. දැන් අපි කියනවනේ මේ මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය කියලා මෛත්‍රී චිත්ත විමුක්තිය කියලත්. ඒ මෛත්‍රී චිත්ත විමුක්තිය පවා පින්වත්නි මේ නාම රූප ධර්මයන් නිසා තමයි සමුදේ වෙලා තියෙන්නේ. එතකොට මේ හැම සිතක්ම සමුදේ වෙන්නේ නාම රූපයන් නිසා. එහෙමනම් හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක් නම් හිත හේතු නිරුද්ධ වෙනකොට ඒ හිත නිරුද්ධ වෙලා යනවා. හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක් නම් හිත හේතු නිරුද්ධ වීමෙන් ඒ ඵල ධර්ම නිරුද්ධ වෙලා යනවා. එතකොට මේ හිත দমনය කරගන්න Tamanගේ හිතේ ඇතිවෙච්ච උද්ගත වෙච්ච හිතේ ස්වභාවය දැනගන්න එක වටිනවා. චිත්තං දන්තං සුඛාවහං. එහෙමනි ධර්මයේ තියෙන්නේ. দমনය වීමමයි සැපසලසන්නේ. සදාකාලික සැපේ සලසන්නේ හිත দমনය වීමයි. ඉතින් හිත দমনය වෙන්න ඒ මොහොතේ ඇතිවෙච්ච හිතේ ස්වභාවය දැනගන්න එපාය. දැන් නැත්තම් මොකද්ද দমনය කරන්නේ? කුමක් দমনය කරන්නේ? චිත්තං දන්තං සුඛාවහං. හිත দমনය සම්පූර්ණයෙන් দমনය වීමයි නම් සැපසලසන්නේ. සදාකාලික සැප අමාමහ නිවන නම් එතකොට দমনය වෙන්න නම් ඒ තැන ඇතිවෙන හිතේ ස්වභාවය දැනගන්න ඕනේ. එතකොට දැන් අපි තව දෙයක් දැනගන්න ඕනේ. මේ හැම හිතක්ම හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක් පින්වත්නි. නාම රූප සමුදේ වීමෙන් හිත සමුදේ වෙනවා. නාම රූප නිරුද්ධ වීමෙන් හිත නිරුද්ධ වෙනවා. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. එතකොට මේ නාම රූප නිසා හිත සමුදේ වෙන විදියත්
නාම රූප නිරුද්ධ වීමෙන් හිත නිරුද්ධ වෙන විදියත් මේ හිත නිරතුරු ඇති වෙලා නැති වෙලා යන විදියත් දකින්න ඕනේ. ඒක තමයි අපි පින්වත්නි මුලින් ඔබට මතක් කළේ සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. හිතේ සමුදය දකිනවා. මොකද්ද? මේ කුමන හිතක් හෝ ඒ මොහොතේ ඇතිවෙච්ච නාම රූප ධර්මයන් නිසායි උද්ගත වෙලා තියෙන්නේ. ඒ වෙලාවේ ඇතිවෙච්ච නාමයයි රූපයයි නිසායි රාගසිතක් හරි දේශ මොන හිතක් ඇති වුණත් ඒ වෙලාවේ ඇතිවෙච්ච නාම රූප ධර්මයන් නිසා උද්ගත වෙලා තියෙන්නේ. දැන් අපි හිතමු රාගසිතක් ඇති වුණා කියලා කාන්තාවක් හරි පිරිමියෙක් හරි දකිද්දි. එතකොට යා ඒක දැකලා තියෙනවා. ඇසයි රූපයයි එහි විඥානය තුන එකතු වෙලා මේ චක්කු ප්‍රසාදයට වර්ණ සටහන පතිත වෙලා තියෙනවා. වර්ණ සටහන පතිත වුණාට පස්සේ ගෑණියෙක් පිරිමියෙක් එහෙම අඳුනගෙන තියෙනවා. එතකොට එතන නාම රූප ධර්මයන් පහළ වෙච්ච නිසා තමයි චක්ක ආයතනෙ ක්‍රියාත්මක වුනේ. මොකද නාම රූප පත්‍ය සලආයතනන්නේ නාම රූප නිසානේ ආයතන ඇති වෙන්නේ. ඔන්න නාම රූප නිසා සිතක් උද්ගත වුණා. මොකද්ද? සරාගී සිතක්. සරාගී සිතක්. එමනේ එන්නේ මේ විදිහට හැම තැනම තේරුම් ගන්න කුමන සිතක් උද්ගත වුණත් නාම රූප ධර්මයන්ගෙන් හටගත්ත ඵල ධර්මයක් තමයි චිත්ත කියලා කියන්නේ. එක් කොහොමද ධර්මයේ තියෙන්නේ? නාම රූප සමුදයා චිත්ත සමුදයෝ. නාම රූප නිසා හිත සමුදය වෙනවා. චිත්තානුපස්සන මේක හොඳට දැනගන්න ඕන. ඊට පස්සේ දැනගන්නවා නාම රූප නිරෝධා චිත්ත නිරෝධෝ. නාම රූප නිරුද්ධ වෙනකොට හිත නිරුද්ධ වෙලත් යනවා. ඊට පස්සේ ඒ හිත එතනම හටගෙන එතනම නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වෙවි සරාගී සිතම නැවත ඇති වෙනවා. නැවත ඒ හිතම ඇති වෙනවා. ඒ කියන්නේ නිවි පත්තු වෙනවා. කොච්චර වේගවත්ද කියනවා ටියුබ් ලයිට් එකක් වගේ. පේන්නේ නිවි පත්තු වෙනවා කියලා. මේ ඒක නිවි පත්තු වෙනවා. නමුත් හොයන්න බෑ නිවි පත්තු වෙනවා කියලා. නිවි පත්තු වෙනවා. බලාගෙන ඉන්නකොට එක දිගට ආලෝකයේ විහිදිලා යනවා. නිවි පත්තු වෙන අල්ප මාත්‍රයක්වත් අල්ලන්න බෑ. එතකොට අපි දැනගන්න ඕන සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. හටගන්නේ නාම රූප ධර්මයන් එකතු වුණාම ඒ හිත හට ගන්නවා. වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. වැය වෙනකොට ඒ කියන්නේ එතනම පින්වත්නි නාම රූප නිරුද්ධ වෙලා යනකොට ඒ හිත එතනම නිරුද්ධ වෙනවා. ඊට පස්සේ සමුදය වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. සමුදයයි වැයයි දෙකම දකින්න එකපාර. මේ හිත අරමුණු කරගෙන භාවනාවක් කරගෙන යනකොට ඒ හිතේ ඇතිවෙන මනෝභාවයේ දිහාම හොද්දටම එක එල්ලේ හිත දිහාම බලාගෙන ඉන්නකොට පේනවා එතනම හිත හටගෙන එතනම නිරුද්ධ වෙලා යන දිහා විදිය ටිකක් මේ මොහොතේ ඇතිවෙන හිත භාවනාවෙන් වාඩි වෙලා Tamanගේ හිත දිහා බලාගෙන හිටියොත් ටිකක් ගැඹුරු සමාධියකට හිතපත් කරගෙන හිත දිහා බලාගෙන හිටියොත් එතනම හිත නිවි යන විදිය පේනවා. හටගෙන නිරුද්ධ වෙන විදියක් දකින්න ඕනේ. එහෙනම් ඔය තුනම දකින්න ඕන. සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. හිතේ හට ගන්න විදිය දකින්න. මොකද නාම රූප ධර්මයන් නිසා හිත උද්ගත වෙනවා. වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. නාම රූප නිරුද්ධ වෙනකොට ඒ හිත නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ නිරුද්ධ වෙලා නිකන් පාඩුවේ තියනවද? නෑ. එතනම ආය හට ගන්නවා. සමුදේ වය ධම්මානුපස්සීව. සමුදයයි වැයයි එතනම දැක ගන්නවා. ඒක සම්පූර්ණයෙන් භාවනාවෙන් කරන්න ඕන එකක්. මේක මේ බණක් අහලා ඉවරලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. එතකොට පින්වත්නි හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක් විදියට හිත දකිනවා. එතකොට ඒ විතරක් නෙමෙයි දැන් හිත ඉලක්ක කරගෙන ඒ හිත ඇතිවීමේ ස්වභාවයත් අපි දැනගන්න ඕන පින්වත්නි. දැන් අපි තුමුක සරාගී සිතක් ඇති වුණා නම් සරාගී සිත ඇති වුණේ හේතු නිසා හටගත්ත ඵල ධර්මයක් තමයි. ඇත්තටම සරාගී සිතක් ඇති වෙන්නේ කුමක් නිසාද කියලා පළල්ව කල්පනා කරනවා. සුබ නිමිත්ත නිසා. සුබ නිමිත්ත නිසා. සරාගී සිතක් ඇති වෙන්නේ සුබ නිමිත්ත නිසා. ඇසට කනට නාසයට දිවට කයට අහුවෙන දේවල් සුබ වශයෙන් ගන්න ගියාට පස්සේ තමයි සරාගය මතුවෙන්නේ. එතකොට සරාගී සිත අඳුනගන්න බැරි ඇයි? අඳුනගන්න බැරි අයෝනිසෝ මනසිකාරය නිසා. නුවණින් විමසීම නැත්තම් මේ සරාගී සිතක්ද විරාගී මොකක්වත් අඳුනගන්න බෑ. ඒකයි බලන්න බුදුරජාණන් වහන්සේ ධර්ම මාර්ගයට එන ශ්‍රාවකයෙකුට පෙන්නනවා මහණෙනි ඒ මොහොතේ යෝනිසෝ මනසිකාරය තියාගන්න. ඒත් එක්කම ධර්මානුධම්ම ප්‍රතිපදාවකුත් තියාගන්න.
යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි තියාගන්න. ඒක තමයි මූලික අත්තිවාරම කියලා කිව්වේ ඒකයි. එතමල යෝනිසෝ මනසිකාරය නැත්තම් චිත්තානුපස්සනාවත් ඉස්සරහට කරගෙන යන්න බෑ. දැන් මේ ගැඹුරු අවධියක් චිත්තානුපස්සනාව කියන්නේ. මේ මෙතන ඉඳලා Tamanගේ හිත ඊටාම සියුම්ම Tamanගේ හිත අල්ලන්න පුළුවන් වුණොත් ඒ මොහොතේ හිත දැනගන්න පුළුවන් වුණොත් එතන මේ ඇති වෙච්ච හිතම විදර්ශනා කරලා යාගේ හිත නිවනටපත් කරගන්නත් පුළුවන්. ඒ නිසා අන්න ඒ විදිහට ඒ හිතට බලපාන හේතු දහම් දැනුමක් තියෙන කෙනෙක්යි දහම් දැනුම අවශ්‍ය. ඒ මොහොතේ ඇති වෙන විදිය දැක ගන්න පුළුවන්. එතකොට සුබ නිමිත්ත නිසා සරාගී සිතක් උද්ගත වෙනවා. මේ ලෝකේ සුබ වශයෙන් දකින්න ගියාට පස්සේ. එතකොට එතනම හිත සුබ වශයෙන් දකින්න එක නිසා නම් සරාගී සිතක් ඇති වුණේ. ඒ හිතම ආනුපස්සන හත එතනම යොදලා එතනම අනිත්‍යානුපස්සන, දුක්ඛානුපස්සන, අනාත්තානුපස්සන, නිබ්බිදානුපස්සන, විරාගානුපස්සන, නිරෝධානුපස්සන, පටිනිස්සග්ගානුපස්සන කියන ආනුපස්සන හත එතනම වඩනකොට ඒ සරාගී සිත කොහෙ ගියාද දන්නේ. එතනම නිරුද්ධ කරගන්න පුළුවන්. දැන් සදෝස චිත්තං කියවනේ දැන් කියවනේ බුදුරජාණන් වහන්සේ වතා කරන්නේ සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති කියලා. දැන් මේවා ඔක්කොම කියන්න වෙලාව නෙමෙයි. සදෝස චිතක් ඇති වෙනකොට සදෝස සිතක් ඇතිවීමේ මේ නාම රූප ධර්මයන් නිසා තමයි හිත ඇති වෙන්නේ. නමුත් පින්වත්නි ඒක පළල්ව දැනගන්නකොට යා තේරුම් ගන්නවා සදෝස සිතක් නිරන්තරයෙන්ම සදෝස සිතක් ඇති උනේ පටිඝ නිමිත්ත නිසා. පටිඝේ නිසා තමයි ද්වේෂ සිතක් ඇති වෙන්නේ. ඒතර පටිඝයක් හදාගන්න මොකක්ද තියෙන්නේ කියලා එයා එතනම අර අනුපස්සනා හතම වඩනකොට පටිඝ නිමිත්ත කොහෙන් ගියාද දන්නේ නැහැ පින්වත්නි. මෝහ සිතක් ඇති වුණාම දැන් මෙතන කිව්වා සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති. මෝහ සිතක් ඇති වුණාම මෝහ සිතක් ඇති වුණ බව දැනගන්න කිව්වා. ඒතර මෝහ සිතක් ඇති වෙන්නේ නාම රූප ධර්මයන් නිසා තමයි හිත පහළ වෙන්නේ. හිත උද්ගත වෙන්නේ. සමුදයයි වයයි සමුදේ වයයි දෙකම දකින්නකොට ඒක සම්පූර්ණ පැහැදිලිව සියුම්ම පේනවා. නමුත් පින්වත්නි ඒක පළල්ව දැනගන්නකොට අපි දැනගන්නවා මෝහ සිතක් ඇති උනේ මේ ලෝකයේ පිළිබඳ නිට්ටය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් අල්ලපු නිසා. මුලාවෙන් ඇල්ලුවා නිට්ටය වශයෙන්. මේ අනිත්‍ය ලෝකේ නිට්ටය වශයෙන් ඇල්ලුවා. දුක ලෝකේ සැප වශයෙන් ඇල්ලුවා. මේ මම මගේ ආත්මය කියලා වසඟයට ගන්න බැරි හිස් ලෝකය මම මගේ ආත්මය කියලා තණ්හාමාන දිට්ඨි වශයෙන් ඇල්ලුවා. ඒකයි මෝහසිතක් උද්ගත වුනේ. එතකොට එහෙමනම් එතන ඉඳලම අර අපි කියපු සප්තානුපස්සනාවම අනුපස්සනා කළොත් ඒ හිත දිහා බලාගෙන එතනම ඒ හිත නිරුද්ධ වෙලා යනවා. සංකිත්තං වාචි දැන් අපි ඉස්සෙල්ලා කිව්වනේ මේ සංකිත්තං වා චිත්තං සංකිත්තං චිත්තන්ති පජාන. ඇයි සංකිත්ත සිතක් ඇති උනේ? සංකිත්ත කිව්වේ හැකිලුණු සිතක් ඇති උනේ ඇයි? හැකිලුණු හිතක් ඇති උනේ තීන මිද්දේ නිසා. බලන්න එහෙමනම් මේ නීවරණ කොහෙන් හරි පැටලුනොත් තමයි මේ හිත සම්පූර්ණයෙන් මේ ඍණාත්මක පැත්තට කඩා වැටෙන පැත්තට සසර පැත්තට ඇදගෙන යන්නේ. ඒකයි මේ නීවරණ මැඩ පවත්වන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕන කියන්නේ. තීන මිද්දේ නිසාම හිත හැකිලෙන්නේ. එතකොට වික්කිත්තං සිත්තං සම්පූර්ණ බාහිරට හිත විසිරෙනවා නම් ඒ බාහිරට විසිරෙන සිතක් ඕනම වෙලාවක අපිට ඇති වෙන්න පුළුවන්. ඇයි එහෙම හිතක් උද්ගත වෙන්නේ? එහෙම හිතක් උද්ගත වෙන්නේ අයෝනිසෝ මනසිකාරය නිසා. ඒක යා දැනගන්නවා පින්වත්නි. මහග්ගත සිතක් ඇති වෙන්නේ සම්පූර්ණයෙන් නීවරණ වලට හිතට ඔහේ ගලන්න ඉඩ දුන්න නිසා. මේ සම්පූර්ණයෙන් අමහග්ගත සිතක් ඇතුනේ පංච නීවරණම මේක කියලා එකක් පෙන්වන්න බෑ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුකුජ විචිකිච්ඡා කියන මේ පහම උනත් උපකාර වෙලා සම්පූර්ණයෙන් Tamanගේ හිත පින්වත්නි සම්පූර්ණයෙන් අමහග්ගත වෙලා යන්න පුළුවන්. අමහග්ගත වෙලා යන්න පුළුවන්. ඒතර මේ විදියට පළල්ව දැනගන්නවා. ඒක තව වැදගත් කාරණයක්. අනිත් එක තමයි පින්වත්නි අපි දැනගන්න ඕන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදියට ඇති වෙනකොට ඒ හිත දැනගන්නකොට සිත තදින්ම ආත්ම දෘෂ්ටිය ඇති වෙන ස්වභාවයෙන් යුක්ත දෙයක්. එතකොට හිත ඉලක්ක කරගෙන භාවනා කරද්දි මෙන්න මෙහිම තමයි කල්පනා කරනවා. ඒ හිත එතනම නිරුද්ධ කරන අදහසක් තියෙනවා නම් චිත්තානුපස්සනාව වඩන ශ්‍රාවකයා විසින් කල්පනා කරන්න ඕන. දැන් අපි උදාහරණයක් විදිහට කියන්නම්. මේ හිත් 16ටම තමන් ගලප ගන්න ඒ තමන්ට මේ සූත්‍රයේ ගලප ගන්න පර්යාය තමන්ට තේරෙන්න ඕන.
පින්වත්නි තමන්ගේ හිතේ සරාගී සිතක් ඇති වුණොත් සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජාන. ඔන්න සරාගී සිතක් ඇති වුණා. දැන් සරාගී සිතක් ඇති වෙන්නේ අපි කිව්වා පොදුවේ මේ සුබ නිමිත්ත නිසා කියලා අපි කිව්වනේ අයෝනිසෝ මනසිකාර්යය බලපාලා සරාගී සිත හඳුන ගන්නට බැරි කම නිසා සරාගී සිත නිරන්තරයෙන් තමන්ගේ අභ්‍යන්තරය තුළ උද්ගත වෙනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ සරාගී සිත කියන ස්වභාවය තුළ විපස්සනා කරනවා නම් නිතරම ඒ හිත දිහා බලාගෙන මේක හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක් හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක් කියලා හොඳට මනසිකාරය කරන්න. ඊට පස්සේ හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක් නම් මේ සරාගී සිත මම නොවේ. ඔන්න එහෙම කල්පනා කරන්න. මේ හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක් නම් මේ සරාගී සිත මම නොවේ. මේ සරාගී සිත මගේද නොවේ. ඇයි හේතුන් නිසානේ හටගෙන තියෙන්නේ? මගේ ආත්මයක් නෙමෙයි. මගේ වසඟේ තියන්න පුළුවන් එක්කුත් නෙමෙයි. ඊට පස්සේ ආ කල්පනා කරන්න ඕන වෙන කෙනෙක්ගෙත් නෙමෙයි. මේ හිත දැන් වෙන කෙනෙක් නිසා සමහරට සරාගී හිතක් උද්ගත වෙනවා. මේ එතකොට වෙන කෙනෙක්ගෙත් නෙමෙයි. මමද නොවේ මගේද මෙන්න මේකයි කල්පනා කරන්න ඕන. මමද නොවේ මගේද නොවේ මගේ ආත්මයක් නෙමෙයි. ඒ වගේම අනිකෙකුගෙත් නෙමෙයි. අනිකෙකුගෙත් නෙමෙයි. අනිකකු විසින් ඒ කියන්නේ බාහිර කෙනෙකු විසින් උපදවපු එකකුත් නෙමෙයි. මානික බාහිර කෙනෙක් මේක උපද්දවල දුන්නත් නෙමෙයි. අර සරුව බලධාරී දෙවියන් මේක හැදුවා වගේ. උපද්දවල දුන්න දෙයක්ුත් නෙමෙයි. මේක තමයි චිත්තානුපස්සනාවෙන් හිත දිහා බලාගෙන අනුපස්සනා කරන්නේ. ඒ වගේම මා විසින් උපදවාගත් එකකුත් නෙමෙයි. මා විසින් උපදවාගත් එකකුත් නෙමෙයි. මේ හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක් සරාගී සිත. එය වහවහා බිඳි බිඳි යන එකක්. වහවහා බිඳි බිඳි යන එකක්. එහෙමනම් ඒක අනිත්‍යයි. ඒ හිත මේ සරාගී සිත මම රහ කළාට මේක අනිත්‍යයි. අනිත්‍ය නම් මේ සරාගී සිතට මම පෙම්බැන්දොත් මගේ හිතේ එතකොට මේ සරාගී සිතම තමයි ඔය රාගය කියලා ආදරය කියලා ප්‍රේමය කියලා ආලය කියලා ඔය හැම පැත්තෙම කතා කරන සරාගී සිත ගැන තමයි. ඒකයි මේක සිතක් ගැන පැයකවත් දේශනාවක් කරන්න ඕන කියන්නේ. එතකොට ඔය ආලය ප්‍රේමය ආදරය සෙනෙහස ඔක්කොම සරාගී සිතේ එක එක පැති තමයි පින්වත්නි. එතකොට ඒක මේ සරාගී සිත මම නොවේ මගේ නොවේ මගේ ආත්මී නොවේ හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක්. ඒ වගේම අනිකෙකුගෙත් නෙමෙයි. අනිකෙකු විසින් උපදවපු එකකුත් නෙමෙයි. මා විසින් උපදවාගත් එකකුත් නෙමෙයි. හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක් නේ. හේතුන් නිරුද්ධ වෙලා යන එකක්. එතකොට ඒ වහා බිඳි බිඳි යන එකක්. එහෙනම් මේක අනිත්‍යයි. ඒ සරාගී සිත අනිත්‍යයි. ප්‍රේමය සෙනෙහස ආදරය ඔක්කොම කියන්නේ ඔය සරාගී සිත අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයි. ඔන්න දුක් වශයෙන් අනුපස්සනා කරන. ඇයි? මට ඕන විදිහට තියාගන්න බෑනේ. අනාත්මයි. මගේ වසඟේ තියාගන්නම බෑ. ඒ සිත මගේ නම් ඒ ඇතිවෙච්ච සෙනෙහස කරුණ ආදරය රාගය සරාගී සිත ප්‍රේමය කියලා කතා කරන එක ඒක අනාත්මයි. මගේ වසඟේ තියන්න බෑ. ඒක මට ආයිතින මට ඕන විදිහට තියෙන්න එපා. ප්‍රේමය හැමදාම තියාගන්න පුළුවන් වෙන්න එපා. ඒකෝ බෑනේ. එහෙනම් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි මගේ වසඟේ තියාගන්න බෑ. අනිත්‍යයි දුකයි අනාත්ම ඔත්තන්ට දකින්නකොටම එයා සෝවාන් වෙනවා. එහෙම බැරි වුණොත් එහෙම ඒක තවදුරටත් අර අනුපස්සනා හත්තම යොදලා එතනදලා වඩන්න පින්වත්නි. එතකොට පින්වත්නි යාට විතරාගී සිතක් එතනම උද්ගත වෙනවා. අර සරාගය එතනම ඉතිරි නැතුව නිරුද්ධ වෙලා ගින් විතරාගී සිතක් උද්ගත වෙනවා. ඒකත් අර විදියටම මානසිකාරය කරනවා. දැන් හරි දැන් යන්තම් ෂේප් ඔන්න රාගේ යට ගියා කියලා ඒ හිත එල්ලිලා හිටියොත් එතනත් එයාට නිවන් දකින්න බෑ. එතකොට ඒ ඇති වෙච්ච ඒ කියන්නේ සරාගේ බැහැර වෙච්ච හිතත් එතනම විදර්ශනා කරන්න ඕනේ. එහෙම විදර්ශනා කරන ශ්‍රාවකයෙකුට තමයි අවබෝධය කරා යන්න පුළුවන් වෙන්නේ. ඒතර ওই විදිහට මේ හැම සිතක්ම ඔය සප්ත අනුපස්සනා පරිහරණය කරමින් වඩන්න. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඉති අජ්ජත්තං මා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. තමන්ගේ හිතේ මේ විදිහටම හිත විදර්ශනා කරනවා. ඒ වගේම
බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඉති බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. එළිය පැත්තේ දරුවගේ හිත, බිරිඳගේ හිත, ස්වාමියාගේ හිත, අම්මගේ හිත, ආදරය කරන කෙනාගේ හිත, එයාගේ හිතත් ওই විදිහට බලනවා. එතකොට කවදාවත් මේ ලෝකේ මිනිස්සු වෙනස් වෙනකොට බෙල්ල වැල දාගන්න හිතෙන්නේ නැහැ. පිහියෙන් අනින්න හිතෙන්නේ නැහැ. ඇයි? මගේ හිතත් මෙහෙමයි, උන්දගේ හිතත් ඔහොමයි කියලා දාන්නවා. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ මතක් කළේ ඉති බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. එළියටත් විදර්ශනා කරන්න ඕනේ. තමන්ට විතරක් විදර්ශනා කරලා හරියන්නේ නැහැ. එළියටත් විදර්ශනා කරන්න ඕන. එතකොට අජ්ජත් බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. එළියටයි ඇතුළටයි දෙපැත්තටම විදර්ශනා කරන්න ඕන. එතකොට එන්නේ එහෙම විදර්ශනා කරනකොට යාට චිත්තානුපස්සනාවේ යම් ඵලයක් ඇද්ද සම්පූර්ණයෙන්ම විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තන්ති පජ සම්පූර්ණ කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා තව දුරටත් හිත සංස්කාරයන්ට රාගයට ද්වේෂයට මෝහයට බැඳෙන්නේ නැතු ඉතිරි නැතුව හරියට නෙළුම් කොළයකට වතුර දැම්මා වගේ කිසිම අරමුණක් නිසා එයාගේ හිතේ රාගයක් උද්ගත වෙන්නේ නැතුව සම්පූර්ණයෙන්ම නිවිල යනවා. සම්පූර්ණයෙන්ම නිවිල යනවා. අන්නේ බඳු නිවීමක් පිණිස අද දේශනාව උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි අදත් තුන්වෙනි දිනේ හැටියට අද චිත්තානුපස්සනාව කියන කාණ්ඩය ඔස්සේ පොදුවේ සාමූහික දේශනාවක් ඊටාම අමාරුවෙන් එකතු කරලා මේ දේශනාව කළේ. අමාරුවෙන් කියන්නේ ඉතින් බොහොම කාරණා. තව පැය ගානකට මේක කරගෙන කතා කරගෙන ගියත් කරුණු බොහොමයක් කියන්න තියෙනවා. නමුත් මේකට මූලික වශයෙන් දැනගත යුතු බොහෝ කාරණා අපි අන්තර්ගත කරලායි දේශනා කළේ. පින්වත්නි තුන්වෙනි දේශනාව විදියට අදත් ඊටාම ශ්‍රද්ධාවෙන් බම්බලපිටියේ පදිංචි තිලක් පොන්සේකා මැතිතුමන් ඩේති පොන්සේකා මැතිනිය ප්‍රදාන පින්නතුන් දායකත්වයෙන් කටයුතු කළා. ඒ හැම දිනාටම නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම තිලක් පොන්සේකා මැතිතුමාටත් ඩේති පොන්සේකා මැතිනියටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්ම දානමේ කුසලය හේතු වේවා, වාසනාව වේවා කියලා අපි